සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවන්ග ප්‍රථමයෙන් සිරස්තල. සහල් සඳහා පනවා තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ඉවතට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට පියවර. සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි. දින 85කට පසු මෙරටින් අඩුම කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනයෙන්. අන්තරායකර රැකියා 71ක් නම් කරමින් එම පනත සංශෝධනයට පියවර. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාවත් ලබා ගනී. No, I haven't any side effects the first or the second shot. Thank goodness. වෙළඳ පොළ තුල සහල් සඳහා පනවා තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ඉවත් කරමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ රැසූ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති අතර කෙසේ වෙතත් කිරිපිටි ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් එම සාකච්ඡාවේදී ගෙන නැහැ. පසුගිය කාලවකවානුවේදී මෙරට සහල් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග පසුගිය දෙවනදා බ්‍රහස්පතින්දා දින රජය විසින් සහල් සහ සීනි සඳහා උපරිම තොග සහ සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එම ගැසට් නිවේදනයට අනුව කිරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක්, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. ඊට අමතරව සුදු සහ රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98ක් සහ සුදු සහ රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95ක උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා. කෙසේ වෙතත් පනවන ලද උපරිම සිල්ලර මිල හේතුවෙන් වෙළඳ පොළ තුල දැඩි සහල් හිඟයක් මතු වූ අතර ඒ අනුවයි එලෙස සහල් මත පනවා තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ඉවත් කිරීමට පියවරගෙන ඇත්තේ. මේ අතර වෙළඳ පොළ තුල සහල් මිල පාලනය කිරීමේ අරමුණින් සහ කෘත්‍රිම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දැනට පවත්නා ගැසට් නිවේදනය අවලංගු කිරීම සඳහා ගනු ලැබූ තීරණය. හාල් මිල පාලනයෙන් රජය ඉවත් වීම සඳහා ගනු ලැබූ තීරණය. දෙවනුව මේ හිඟය කළමනාකරණය කිරීම සඳහා උපරිමය මෙට්‍රික් ටන් උපරිම වශයෙන් ලක්ෂයක තොගයක් ආරක්ෂිත තොගයක් ලෙස ආනයනය කරගෙන තබා ගැනීම සඳහා අවශ්‍ය අවසරය ලබා දුන්නා. වී සඳහා පනවා තිබෙන සහතික මිල මොනම ආකාරයකටවත් ගොවි ජනතාව බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. සහල් ආනයනය කළා කියලා යම් හේකින් වී මෝල් හිමියන් ඒ සහතික මිලට වඩා අඩුවෙන් වී මිලදී ගැනීමට සූදානම් වුවහොත් රජය ඉදිරිපත් වෙලා තිබෙනවා වී අලෙවි මණ්ඩලය එම වී ලබා ගැනීම කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේ අවස්ථාවේදී පාරිභෝගිකයට සාධාරණව මිලට සහල් ගන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න. මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ හරියට තේරුම්ගෙන මේකට උත්තර සොයනවා ඇරෙන්න හදිසියේ එක එක ගැසට් පත්‍ර නිකුත් කිරීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ නැහැ කියලා දැන් ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. ඒ නිසාම මේ අවස්ථාවේ තමයි කනගාටුදායක වෙනස තියෙනවා. තමයි වගකීම් යුතුව පාරිභෝගික කටයුතු අධිකාරිය මෙහෙවන්න. මේ අතර වෙළඳ පොළ තුල අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය මගහරවා ගැනීම සඳහා පසුගියදා රැස්වූ ජීවන වියදම් කමිටුවේදී කිරිපිටි ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් පැවති අතර එහි අවසන් තීරණය කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ගනු ලබන බවටයි තීරණය කෙරුණේ. කෙසේ වෙතත් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. නමුත් මේ වන විට රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් රේගුවේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව මගින් මුදල් නිකුත් කිරීමටද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. මේ අතර ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ සමාගමක් පිහිටුවා කටයුතු කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්තාල කියවන්න මහතා පවසනවා. අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමු කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ගෑස් ලෝක වෙළඳපොලේ මිල වැඩිවීමත් ඩොලරයේ මිල වැඩිවීමටත් අමතරව අද පාරිභෝගිකයා ගෙවන ගෑස් සිලින්ඩරයේ මිල තුල මේ ආයතන දෙකේ අකාර්යක්ෂමතාවය සඳහා මිලක් අඩංගු වෙලා තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම මේ සමාගම් දෙක ඒකාබද්ධ කරලා රජයේ සමාගමක් ස්ථාපිත කරලා රජයේ මැදිහත් වීම වෙනුවෙන් විශේෂයෙන්ම ඒකාබද්ධ මිලදී ගැනීමක් ක්‍රියාත්මක කිරීම තුලින් දැනට වඩා රුපියල් 125ක 130ක විතර මිලක් අඩු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ එක්ක අරමුණු කරගෙන තමයි විශේෂයෙන්ම මේ සමාගම ස්ථාපිත කිරීමට කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව හි සභාපතිවරයෙක් පත් කරලා තිබෙනවා. ඒ වගේම හි අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. අලුතෙන් පිහිටවපු රජයේ සමාගම විසින් දැනට ඒ කටයුතු සිදු කරමින් පවතිනවා. මේ අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කර තිබෙනවා. අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා. ඒකෙදී විශේෂයෙන්ම නාඩු සහල් වෙළඳ පොලේ විකුණන සිල්ලර මිල රුපියල් 115කුත් සම්බා වෙළඳ පොලේ විකුණන සිල්ලර මිල 140කුත් කීරි සම්බා පරිම සිල්ලර මිල 165ක් වශයෙන් ඒ ගුණාත්මක භාවයෙන් හදපු උසස්ම තත්ත්වයේ හාල් වල මිල ගන්නෝයේ නමුත් අනෙකුත් නිෂ්පාදන ඊට වැඩිය අඩුවෙන් වෙළඳ පොලේ බොහෝ විට තියෙනවා විකුණන්න. අපි මිලදී ගන්න තීන්දුව කරලා තියෙනවා නාඩු වී රුපියල් 62.50කටත් සම්භවී රුපියල් 70කටත් කීරි සම්බා 80කටත් ඒ මිල ගණන් යටතේ අපි ගන්න තීන්දුව කරලා තියෙනවා. මේක පාලනයකින් තොරව යන්න ඉඩ හැරියොත් යම් යම් පුද්ගලයන්ගේ කටවචන විශ්වාස කරලා ඒකෙන් පාරිභෝගිකයකට තමයි විශාල අගතියක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව තවදුරටත් පාරිභෝගික අධිකාරියේ බලතල ඉවත් කරලා ගැසට් නිවේදන ඉවත් කරලා වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම මතම මේ මිල තීරණය වෙන ඉඩ හැරියොත් මේකේ සහල් මිල රුපියල් 140-50 දක්වා ඉහළ යන්න ඉඩ තියෙනවා. ඒකින්ද අපි රජයේ මූලිකව ඉල්ලා සිටිනවා වහාම මේ යලකන්නේ ගොවියට ලැබිච්ච වී මිල මත පදනම් වෙලා ඒ පිරිවැතත්ව තේරුම් අරගෙන නව සහල් උපරිම තොග සහ සිල්ලර මිලක් නියම කරන්න කිසිසේත්ම පාලනයකින් තොරව මේක යන්න දෙන්න එපා. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 16 සීමාවට වඩා අඩුවෙන් වාර්තා වී තිබෙනවා. ඒ දින 85කට පසුව වීම විශේෂත්වයක්. ඊයේ කොවිඩ් ආසාදිතයින් 983 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ආසාදිතයින් 10ට අඩුවෙන් මීට පෙර අවසන් වරට වාර්තා වී තිබුණේ පසුගිය ජූලි මාස 6 වනදායි. ඒ ආසාදිතයින් 869ක් ලෙසයි. මේ අතරේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 983 දෙනා සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,14,592ක් දක්වා ඉහළ ගියා. දැනට රටේ පවතින තත්ත්වය අනුව අපිට හැකියාව ලැබිලා තිබෙනවා දහසකට ආසන්න දිනකට කොවිඩ් ආසාදිතයන් හමු වන පරිදි පාලනය කර ගැනීමට ඒ වගේම 50-75 අතර වගේ සංඛ්‍යාවක් කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා වන තත්ත්වයකට මේ වන විට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. 100ට අඩු වෙනුත් රෝගීන් වාර්තා වුණු රටක් කාලයක් තිබුණා. ඉතින් අපිට ඒ තත්ත්වය ළඟා කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි හොඳම දේ. එම නිසා මේ මොහොතේ අපිට කොලෙලියක් දකලන්න කාලය පෙළමනාය කියලා මෙතනින් අපිට අපේ තියෙන කටයුතු ලිහිල් කරලා අපි නැවතත් රෝගය බෝ වෙන තත්වයට කටයුතු කළොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අර සෞඛ්‍ය මාර්ගෝපදේශ මොනම ආකාරයකින්වත් කඩ නොකර කටයුතු කරන්න කියලා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලික වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. අපේ බලාපොරොත්තුව තමයි දරුවන්ගේ එන්නත්කරණය අවසන් වෙච්ච ගමන් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. එතකොට රජයේ බලාපොරොත්තුව තියෙන්නේ ඔක්තෝබර් මාසය වෙද්දී මේ එන්නත් කරන වැඩපිළිවෙල මේ කණ්ඩායමේ අවසන් කරන්න. ඒ අනුව නොවැම්බර් මාසයේදී දුමතරමින් 4 වෙනි වසර හෝ 3 වෙනි වසරවත් ආරම්භ කිරීමට විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා. මේ අතර වයස අවුරුදු 12-19 අතර ළමින් සඳහා වන එන්නත් කරන වැඩසටහන ඔක්තෝබර් 1 වෙනිදා සිට තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව ලෝක ළමා දින වැඩසටහනට සමගාමීව 1 වෙනිදා සිට ළමා එන්නත් කරන වැඩසටහන දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත කෙරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දැනුම් දෙනවා. මේ එන්නත් කරන්නේදී මේ වෙනකොට පසුගිය දින 3 තුල ළමයින් 500ත් අතර ප්‍රමාණයක් මෙම විශේෂයෙන්ම ප්‍රධාන රෝහල් වලට පැමිණ තිනවා. අපි එන්නත් මාත්‍රා 500ක ප්‍රමාණයක් දීලා තිනවා. එවෙන් විශේෂ සංකූලතා ඇති වූ බවට වාර්තා වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක ඇත්තටම හොඳ තත්ත්වයක්. විශේෂයෙන්ම ඔක්තෝබර් මාස 1 වෙනිදා ඉඳලා නිකුත් පළාත්වල
එන්නත්කරණය සිදු වෙනවා. එතකොට පළාත් අතර එන්නත ලබා ගැනීමට දෙමව්පියන්ට යෑමට සිදුවන්නේ නැහැ. මේ එන්නත්කරණය ඇත්තටම ඉලක්ක කරලා තියෙන්නේ නිදංගත රෝග තියෙන දරුවන් සඳහායි. මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ විශේෂ අවශ්‍යතාවයක් නොමැති දරුවන් සඳහා මෙම එන්නත ලබා දීමට උත්සාහ නොදරන ලෙසයි. දරුවන්ට එන්නත් ලබා දීමේ අවස්ථාව වැරදි විදිහට භාවිතා කරමින් ඒ එන්නත් ලබා ගැනීමට උත්සුක වන්න එපාය කියලා අපි ඉල්ලා සිටිනවා. දරුවන්ට මේ ලබා දීමට ආරක්ෂා සහිතව ලබා දීමට අවශ්‍ය දත්ත ලැබුණු වහාම ඒ නිර්දේශ ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. එවකට ඒක ලබා ගන්නා තෙක් අපි දන්නේ නැහැ මේක අනිත් පැත්තට යනවද කියලා කාටවත් අපි විස්තරයක් හරියට දන්නේ නැති නිසා මේ මොහොතේ විශේෂ අවශ්‍යතාවයක් නැති දරුවන්ට මොනම ආකාරයකින් හෝ එන්නත ලබා ගැනීම සඳහා මේ උත්සුක වන්න එපා. ඒ සඳහා පෙළඹෙන්න එපා. මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයන් 93,346 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. ඒ අනුව සයින්ෆාර්ම් එනතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 32,525 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 26,220 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම ෆයිසර් එනතේ පළමු මාත්‍රාව 1553 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 31 දෙනෙකුටත් ලබා දී තිබෙනවා. මොඩර්නා එනතේ පළමු මාත්‍රාව 4625 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 24 දෙනෙකුටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 45774ක් වන අතර වෛරස් ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 4,56,087ක් ලෙසයි. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් මර්ධන තුන්වන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව හෙවත් තෙවන කොවිඩ් මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ෆයිසර් එන්නතේ තෙවන මාත්‍රාව මෙලෙස ලබාගෙන ඇති බවයි ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ. එමෙන්ම රට මාධ්‍ය වාර්තා කළේ අවදානම් සහිත රෝගී තත්ත්වයන් සහිත වැඩිහිටියන් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරතව සිටින පුද්ගලයන් පළමු අධීරය යටතේ තෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන බවයි. අමරිකානුවන්ගෙන් 77%ක් මේ වන විට කොවිඩ් මර්ධනයෙන් අත ලබාගෙන ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන බවද අමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එමෙන්ම වැඩිහිටි ජනගහනය කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කර තෙවන මාත්‍රාවක් සඳහා යොමු වීම වඩාත් යෝග්‍ය බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොවිඩ් වෛරසයට එරෙහිව ඖෂධයක් අත්අදා බැලීමට මේ වන විට ෆයිසර් ආයතනය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහි දැක්වුණේ මේ වන විට අදාළ ඖෂධය සම්බන්ධ සායනික පරීක්ෂණ සිදු වෙමින් පවතින බවයි. එමෙන්ම අදාළ ඖෂධය සායනික මට්ටමේදී සාධනීය ප්‍රතිඵල ලබා දී ඇති බවයි ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම සමග එක් වී ලොව පළමු කොවිඩ් මර්ධනයෙන් නිපදවූ ඇමරිකාවේ ෆයිසර් ආයතනය පෙන්වා දෙන්නේ. PF.732.133 ලෙස නම් කර ඇති මෙම ඖෂධය සැලකෙන්නේ වෛරස නිෂේධකයක් ලෙසයි. එමෙන්ම මිනිස් සිරුර තුළ ගුණනය වීමේදී කොවිඩ් වෛරසය යොදා ගන්නා එන්සයිම විනාශ කිරීම එම ඖෂධයේ කාර්ය බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. තවදුරටත් සායනික මට්ටමේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඇති පිරිසකට දිනකට දෙවරක් බැගින් දින 5ක් හෝ 10ක් පුරා පෙති ලබා දෙන බවත් ඉන් දින 14කට පසු තත්ත්වය පරීක්ෂා කිරීමට සූදානම් බවත් ෆයිසර් සමාගම නිවේදනය කරනවා. මේ අතර මේ වන විට කොවිඩ් එනත ලබා දීමට ලොව අනුමැතිය හිමි වී ඇත්තේ වයස අවුරුදු 12 ඉහළ ළමුන්ට පමණක් වන නමුත් වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා සිය එන්නත් ලබා දීමටද අනුමැතිය බලාපොරොත්තු වන බවයි අමරිකාවේ ෆයිසර් සමාගම පවසන්නේ. ඒ අනුව වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට හැකි ඉක්මනින් කොවිඩ් මර්ධනයෙන් අත ලබා දිය හැකි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අන්තරාය කර රැකියා වර්ග 71ක් දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කෙරුණේ. මේම තීරණය මෙන්ම තවත් කැබිනට් තීරණ කිහිපයක්. ආන්ත්‍රාකාර රැකියා නියෝග සංශෝධනය කිරීම කියලා කියන කැබිනට් පත්‍රිකාව ඊයේ සම්මත වුණු පත්‍රිකාව. මේ නිර්වචනය වෙන්නේ ජාත්‍යන්තර නිර්වචනයේ අවුරුදු 15ක් 9ක් අතර කියලා කියන තමයි ලෝකේ සම්මත නිර්වචනය. ඒ අනුව අපි මේ ආණ්ඩුව ඉතාම වැදගත් තීන්දුවක් ගත්ත ජනවාරි මාසයේ
ළමුන් රැකියාව යෙදවීමේ සීමාව වයස 16න් ඉහළට ගෙනිච්චා. දැන් මේ සංශෝධනය ඇතුළෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට තිබෙන රැකියා 52ක් තමයි වෙළඳපොළ තුල තිබෙන ආන්තරායකාර රැකියාවන් විදිහට අඳුරගෙන තිබුණේ. මේ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගෙනිච්චා. ඉහළ ගෙනහිල්ලා දරුවන් වෙනුවෙන් ඒව නම් කරලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මාධ්‍යයට පොරතුව ගත්තු වැදගත් තීන්දුවක් විදිහට අපි මේක හඳුනන්න කැමතියි. ශ්‍රී ලංකාවේ ජලාශවල ජලධාරිතාවය වර්ධනය කිරීම සඳහා කුඩා මධ්‍යම පරිමාණ වැව්වල ගොඩ වී ඇති වැලි පස් කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. හැබැයි ධාරිතාවය වැඩි කොට වඩාත් කඩිනමින් එම කටයුතු අවසන් කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීලා තියෙනවා වගේම මෙම වැව් වලින් ඉවත් කරන ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස මැටි කර්මාන්තය, එළ නිස්සාරණය, ආබනික පොහොර නිෂ්පාදනය සහ මාර්ග සංවර්ධනය වැනි කටයුතු වෙනුවෙන් අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීමටත් අවශ්‍ය අනුමැති ඉල්ලලා තිබෙනවා. ඒ අනුමැතිය කැබිනට් මණ්ඩලයේ ඊයේ වාරිමාර්ග ඇමතුමාට ලබා දීලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෑම වසරකම දරුවන් 3000ක් පමණ හෘද රෝග සහිත උපදිනවා. ඔවුන්ගෙන් ශල්‍ය කර්ම වලට ලක් කළ යුතු දරුවන් පිරිස 1500ක් 2000ක් අතර වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ තිබෙන පහසුකම් වලින් දැනට ශල්‍ය කර්ම සිදු කිරීමට හැකියාව තිබෙන්නේ 917 අතර දරුවන් පිරිසකට පමණයි. එබ නිසා ඒ වෙනුවෙන් ප්‍රජාදායකත්වය සහ සෞඛ්‍ය මාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ලිටල් හાર્ට් ව්‍යාපෘතිය නමින් ශල්‍යාගාර සංකීර්ණ කිදි වෙමින් පවතිනවා. එම කටයුතු ඉතාම නුදුරදී අවසන් වීමට නියමිතව තිබෙනවා. හැබැයි අන්තර් කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ කොළඹ රොටරි සමාජය සහ ඉන්දියාවේ රොටරි සමාජයක් කාබද්ධව ඉදිරි වසර දෙකක කාලය තුළ සැලකිය යුතු දරුවන් පිරිසකට ඉන්දියාවේ අමෘතා වෛද්‍ය විද්‍යා ආයතනය තුළ නොමිලේ සැත්කම් කර දීමට එකඟතාවයක් ඇති වෙලා තිබුණා. මේ එකඟතාවය වෙනුවෙන් ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් ඉදි කර ගැනීමට ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. 20 වසරකට අධික කාලයක් තිස්සේ මෙරට පැවති රාෂ්ට්‍රවාදය අවසන් කිරීමෙන් දිවිපිදු රණවිරුවන් සහ සිවිල් ජනයා සිහි කිරීම පිණිස අදපුරේ දිවන අඩි 282ක් උස ඇති අඳහිරු සෑයෙහි වැඩ කටයුතු අවසන් වෙමින් තිබෙනවා. මේ නඩත්තු කටයුතු සහ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා ඒ සඳහා අවශ්‍ය බැතිමතුන් පිරිනමන පරිත්‍යාගයන් රැස් කිරීම සහ පරිපාලනය සඳහා බාරකාර මණ්ඩලයක් පිහිටුවීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිලා තිබෙනවා. සක්‍රිය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි තත්ත්වයන් වාර්තා වුණා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කාසට්‍රී සහ මෞසා කැලේ ජලාශයන් පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කළා. පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දිනවලට සාපේක්ෂව ප්‍රමාණාත්මක අඩු වුණත් විශේෂයෙන්ම මේ නිත්‍යදිග කොටසේ වර්ෂාපතනය තියෙනවා කියන එක තමයි අපිට විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ අනුව අපිට කියන්න පුළුවන් බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ සබරගමු පළාතත් ගාල්ල මාතර කළුතර සහ නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 30ත් 50ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. අනෙක් කාරණේ තමයි දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීමකුත් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම උතුරු මැද ඊට අමතරව වයඹ සහ මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් පැත්ත තිරුකුණාමලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දීවර ප්‍රජාවට විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ පුත්තලම ඉඳන් කොළඹ හා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට වෙන් තියෙන මුහුදු තීරවල සාමාන්‍යයෙන් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. ඊට අමතරව සුළං තත්ත්වෙත් මේ වැසි සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේ වන විට දිවයිනේ මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි සහ මෞසා කැලේ ජලාශයන් පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. එසේ මෙම ජලාශවල ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පවතින බවයි නුවරඑළිය අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ. මේ අතර නවලපිටිය ප්‍රදේශයේදී මහවැලි ගඟේ සැඩපහරට හසුව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගං ඉවුරේ තිබූ පාරුවක් ගැට ගැසීමට යාමේදී මෙම පුද්ගලයා මහවැලි ගඟේ සැඩපහරට හසුව ඇත්තේ. ලෝක ජල වීතිකා දිනය අදට යෙදී තිබෙනවා. මෙවරෙහි තේමා වී ඇත්තේ දැනුම බෙදමු බියදුරලමු යන්නයි.
වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ජලබීතිකා හා එන්නත් තත්ත්ව පාලනාංශය පවසන්නේ පසුගිය වසරවලට සාපේක්ෂව කාන්තාවන් වැඩි වශයෙන් ජලබීතිකා රෝගයෙන් මරණයට පත්වීම ඉහළ ගොස් ඇති බවයි. පුරුෂයන් 5කට කාන්තා මරණ එකක්ව පැවති ජලබීතිකා මරණ අනුපාතය මේ වන විට සම මට්ටමට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් මේ වසරේ මේ දක්වා ජලබීතිකා රෝගයෙන් සිදු වූ මරණවල අඩුවීමක්ද දක්නට ලැබෙන බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. 2018 වසරේ මරණ 25ක් 2019 වසරේ මරණ 26ක් සහ 2020 වසරේ මරණ 31ක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් මේ වසරේ ඊයේ දිනේ දක්වා සිදු ඇති ජලබීතිකා මරණ සංඛ්‍යාව 17ක් පමණයි. එතකොට මේ මානව ජලබීතිකාව මේ රටින් තුරන් කිරීමට 2025 දී හැකියාව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි කටයුතු කරමින් සිටියේ එහිදී මේ මානව ජලබීතිකාව තුරන් කිරීම සඳහා ඒ ප්‍රධාන වාහකයා වන සුනකයන් එන්නත් කිරීම කළ යුතුව තියෙනවා. සුනක ගහණයෙන් 70%ක් අපි එන්නත් කළ යුතුව තියෙනවා. එම කටයුත්ත කරමින් තිබුණා. නමුත් මේ කොවිඩ් වසංගතයත් යම්කිසි ප්‍රමාණයකට අපිට බලපාලා තියෙනවා. මේ වර්ෂයේදී ගිය වර්ෂයේදී අපිට සුනක ගහණයෙන් අඩකට එන්නත් කරගන්න පුළුවන් වුණොත් මේ වර්ෂයේදී ඒ ටිකක් අඩපණ වුණු බවක් පේනවා. නමුත් අදසාන මාස කීපෙදී අපිට පුළුවන් වෙයි කියලා හිතනවා ඒක මර්ධනය කරගන්න. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී කිය යුතුයි මේ කුඩා බලු පැටවුන්ගෙන් කුඩා ළමයින්ට ඒ ජලබීතිකාව ප්‍රවේශ වෙන බවක් පේනවා වැඩිපුර. නිසා අපි ඒ ගැන විශේෂ දැනුවත් වීමක් කළ යුතුයි. සාමාන්‍යයෙන් නම් අපි සති 4ත් 6ත් අතර වයසේ සුනක පැටවුන්ට එන්නත් කරනවා. ඊට පස්සේ මාස 3ේදී නැවත එන්නත් කරනවා. නැවත වාර්ෂිකව එන්නත් කරනවා. නමුත් අපි දැනුවත් කරන්න ඕනේ මේ කුඩා ළමයි දැනුවත් භාවයකින් තොරව අර කුඩා බලපැටව ගෙදරට ගෙනියනකොට අපි ඒ වයස කෙසේ වෙතත් මේ ගෙදර ගෙනියනකොටම එන්නත් කරගෙන ගෙනියන්න කියන එක දැනුවත් කරන්න ඕනේ මේ අවස්ථාවේදී. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීම අරමුණින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් මෙම ගුවන් තොටුපළ වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන දින සිට ගුවන් තොටුපළ විගමන බද්ධ වසර 2ක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට තීරණය වී ඇති බව සඳහන්. තවද වසර 4ක කාලයක් සඳහා ගුවන් යානා ගොඩ බැසීම සහ නැවතුම් ගාස්තු සඳහා වටම් ප්‍රදානය කිරීමටත් මේ අර්ථයේ තීරණය වී ඇති බව වාර්තා වනවා. ආනයන සීමා පනවා තිබීම හේතුවෙන් කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපීමට ඇති ගැටලුව පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මහ බැංකුව අධිපතිවරයා අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජූනි මාසයේ ආනයන සීමා ඉවත් කර කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී එම කර්මාන්තකරුවන්ට ණයවර ලිපි විවෘත කර ගැනීමේදී මතුවන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් නැති බවයි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ. එසේම ලෝහාශ්‍රිත කර්මාන්ත ඇතුළු තවත් කර්මාන්ත කිහිපයකට පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයේම සාකච්ඡාවේදී ඉල්ලීමක් සිදු කර ඇති අතර ඒ පිළිබඳව සමාලෝචනයක් සිදු කර අනුමැතිය ලබා දීමටද එකඟතාව පළව තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඊයේ ඉහළ යාමක් දක්නට ලැබුණා. සමස්ත කොටස් මිල දර්ශකය එකක 3.69කින් ඉහළ ගිය අතර S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඉහළ ගියේ එකක 2.04කින්. දිනේ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 6.7ක්. මෙවන විට වෙළඳපොළ තුළ පවතින ධනාත්මක පසුබිම මෙලෙස කොටස් වෙළඳපොළ ඉහළ යාමට හේතු වී ඇති බවයි පෙන්වා දෙන්නේ. පසුගියදා ලෝක වාර්තාවක් ලැබූ ධෛර්යවන්ත මිනිසා වෙනුවෙන් අද අපේ කාලය. ඒ ඔබේ ජීවිතයේ ධෛර්ය වෙනුවෙන්. ඉදිරියට ඇදෙන ඔහු වළකන්න කාටවත් බැරි වුණා. දැන් වගේම මීට පෙරත්. අපිත් ඉදිරියට යනවා තමයි. හැබැයි ඔහුට තරම් අභියෝග අපිට නෑ. දෙපයින් සිට ගන්නවත් වාරු නැති ඔහු දෑතෙන් සිටගන්නේ ලෝකයම ජයග්‍රහණය කරලා. අමරිකානු ජාතික සියොන් ක්ලාක් තමයි මේ. උපතින්ම ඔහුගේ සිරුරේ 3ටියෙන් 15 කොටස සම්පූර්ණයෙන් මහිමි. කුඩා කාලයේදීම දෙමව්පියන් නොමැති නිසා විවිධ හිංසනයන්ට ලක්වන්නටත් ඔහුට සිදු වුණා. කොහොමුණත් පාසල් කාලේදී ඔහු දක්ෂයෙක්, දක්ෂ ක්‍රීඩකයෙක්, දැන් අවුරුදු 23ක තරුණයෙක්. ඒත් නවතිනවා වෙනුවට ඔහු දිව යනවා. විශ්වාස කරන්න සියොන් අභිප්‍රේරණ කතිකයෙක්. ඒ විතරක් නෙවෙයි ව්‍යවසායකයෙක්, කතුවරයෙක්. ඒ හැම පැත්තකින්ම ඔහු සාර්ථකයි.
මේ හැම දේ අතරම ඔහු ගැන මේ විදියට අපි සටහන් කරන්නේ ඔහු ලෝකයේ ජයගත් නිසා. සියොන් තම දෑත් පමණක් භාවිත කරමින් මීටර් 20ක දුරක් වේගෙන් දිව යනවා. ඒ සමග ඔහු ලෝක වාර්තාවක් පිහිටුවන්නේ මේ වසරේදී. තත්පර 4.78ක කාලයකින් එම දුර නිමා කරන සියොන් ක්ලාක් නව ගිනස් ලෝක වාර්තාවක් ලැබුවේ මේ විදියට. මේ ඇදහිය නොහැකි ජයග්‍රහණයත් එක්ක 23 හැවිරිදි ක්ලාක්ගේ ජයග්‍රහණය කැපවීම වගේම නිර්භීතකමත් ප්‍රදර්ශනය වෙනවා කියලයි ගිනස් වාර්තා අධීක්ෂණ මණ්ඩලය කියන්නේ. ඔහුගේ වටිනා ආදර්ශයක් ජීවිතයේ හැම ජයග්‍රහණයකටම මඟ පෙන්වුවා. ඒ තමයි නිදහසට කරුණක් නැත. වැරදීම්, පැරදීම් හැම දෙයක් අතරින්ම ඔහු නිදහසට කරුණු හෙව්වේ නැහැ. වැරදුණු තැන, පැරදුණු තැන හරියට හදාගත්තා. එනිසාම අද ලෝක වාර්තා පොතේ ඔහුගේ නමත් සටහන් වෙලා. මෙතනින් ඔහුගේ සිහින බලාපොරොත්තු ඉවර නෑ. ඒ නිසා ඉදිරියේදීත් ක්ලාක්ගේ නම අපිට කියන්න පුළුවන් වෙයි. ගොඩක් දේ නෑ කියලා නැත්නම් පොඩි දේ පවා නෑ කියලා සමහර විට ඔබටම නැත්නම් වෙනත් කෙනෙක්ට චෝදනා කරන ඔබත් නිදහසට කරුණු නොකියා ඔබේ වැඩ කොටස හරියට කළොත් සමහර විට ඒ නම එක්ක ඔබේ නමත් තියේවි. අවධානය විදෙස් පුවත් වෙත. තලේබාන් සංවිධානයේ ප්‍රතිපත්තීන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ මත පළ කළ එරට බොහෝ පිරිසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. තලේබාන් විරෝධීන් සිය සමාජ ජාලා ගිණුම් මකා දමමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අගෝස්තු 15 වනදා තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමට පෙර දැඩි ලෙස තලේබාන් ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් විවේචනයට ලක් කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට සටහන් එක් කළ පිරිස් මෙලෙස සිය ගිණුම් මකා දමමින් සිටින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තලේබාන් සංවිධානයේ ඉලක්කයන්ට ලක්වනු ඇතැයි බියෙන් මෙලෙස සිය ගිණුම් මකා දැමූ බවයි. එමෙන්ම තලේබාන්වරුන් සමාජ මාධ්‍ය හරහා විවේචනයට ලක් කළ බොහෝ පිරිසක් මෙවන විට බටහිර රටවලින් රැකවරණය ඉල්ලා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර බ්‍රිතාන්‍යයේ ට්‍රක් රථ රියදුරන්ගේ හිගේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා හමුදා සමාජිකින්ගේ සහාය ලබා ගැනීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන බවසර ප්‍රවාහනයට මෙන්ම ඉන්ධන පිරවුම්හල් අසල තදබදය පාලනය සඳහා බ්‍රිතාන්‍ය හමුදාව යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන තොග ඇති බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසටද එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීම් කර තිබෙනවා. දිගු කාලීන වසා දැමීමේ ක්‍රියාමාර්ගය ලෝ පස්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියූ බ්‍රිතාන්‍යයට දැඩි ලෙස බලපෑමක් එල්ල කර අතර ඉන්ධන මිල ගණන් ඉහළ යාම හා ට්‍රක් රථ රියදුරු හිඟය මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. හෙට සැප්තැම්බර් 29 වනදා 1936දී ආරම්භ කරන ලද දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ මින්මැදුරු සංකීර්ණය විවෘත කර ඇත්තේ 1973 සැප්තැම්බර් මාස 29 වන දිනයි. හෘද රෝග වැළැක්වීම සහ ඒවායේ ගෝලීය බලපෑම ඇතුළුව මහජනතාවගේ දැනුම්වත් භාවය වැඩි කිරීම අරමුණු කරන ලද ලෝක හෘද දිනය සැප්තැම්බර් 29 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනය 1999 දී ලෝක හෘද සම්මේලනය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්වයි නම් කර ඇත්තේ. ආහාර හා අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ගන්නා ලද ගෝලීය ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම මෙන්ම දැනුම්වත් කිරීම සඳහා නම් කරන ලද ආහාර නැතිවීම හා අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ජාත්‍යන්තර දිනය සැප්තැම්බර් 29 වන දිනට යෙදී තිබෙනවා.
ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.